මේක අම්ලය මේක බෂ්මය. එතකොට මේක තමයි H+ එක දෙන්නේ. H+ එක දුන්නට පස්සේ හම්බෙන්නේ මේක සමයුත්මක බෂ්මය. මේක සමයුත්මක බෂ්මය මේක සමයුත්මක අම්ලය. උඩේකෙත් එහෙමයි මේක තමයි අම්ලය. පර්ක්ලෝරික් අම්ලය මේක මේ 17 වෙනි කාණ්ඩ ගන්නවා. මේක බෂ්මය මේක H+ එක දුන්නට පස්සේ හම්බෙන්නේ මොකද්ද? සමයුත්මක බෂ්මය. සමයුත්මක බෂ්මය සමයුත්මක අම්ලය. ඊට පස්සේ ලියන්න ඒ පොයින්ට් එක ලියන්න කලින් අර අසමානතාවක් එක දාලා ඊට පස්සේ පොයින්ට් එක ලියමු. ඒ අසමානතාව ගැන දැන් ලොකු අයිඩියාවක් එන්නේ නැති වෙයි. මේ පාඩම ඉස්සරහට යද්දී මේක හොඳ අයිඩියාවක් එනවා. ඇසිටික් වලට වඩා මේක දුබල අම්ලයක් කියලා දැන් දන්නවනේ. ඇසිටික් වලට වඩා HCl වල ආම්ලිකතාවය වැඩි. ඊට වඩා වැඩි පර්ක්ලෝරික් HClO4 වල ආම්ලිකතාවය වැඩි. මේ ශ්‍රේණිය දාලා ආම්ලිකතාවය වැඩි කියලා කියන්නේ. ආම්ලිකතාවය වැඩි. ෆස්ට් ටයිම් කැම්පස් යනවා කියන්නේ ඒක නිකන් අහඹුවක් වගේ එකක්. යන්න නැතුව ඉන්න තියෙන chance තමයි වැඩි. ඒ කියන්නේ ඉතින් අර ඔක්කොම අන්තිම හරිය පාඩම් මුල හරිය පාඩම් හැම එකම එක වගේ පුළුවන් වෙන්නේ නැහැ. අන්තිම හරිය පාඩම් නම් ඒ පන්තිය කරද්දිම සෑහෙන ඔලුවට දා ගන්න ඕනේ. නැත්නම් අමාරුයි. පුළුවන් තරම් මේ උගන්වද්දිම සිහියෙන් අහලා හිටියන් හරිය. ඒකට අපු තේරුම් ගන්න දෙන්නේ නැහනේ. ගොඩක් කරලා පාර මේ මනෝපාරවල් එහෙම ගහ ගහ ඉන්නේ. එතකොට මේ ඊට පස්සේ ආපහු ගෙදර ගිහලා තේරුම් ගන්නවා කියලා ඉන්නවා. ඊට පස්සේ ගෙදර ගිහලා තේරුම් ගන්න බෑ. දැන් මේ වෙලාවෙම මේ අහගෙන ඉදි හරියට මේ උගන්නදී හරියට අහගෙන නැත්තම් මේ එන අමාරුයි. හරි. ආම්ලිකතාවය වැඩි වෙයි. ඊට පස්සේ ලියන්න Cl4 ඒකට වඩා Cl මේක ලියන්න භාෂ්මිකතාවය වැඩි වෙයි. අනික ප්‍රශ්න කරලා ප්‍රැක්ටිස් එකක් තියෙනවා නැත්නම් කොච්චර දක්ෂ වුණත් ටයිම් එකකට කරන්න බෑනේ. ඔව්. එහෙනම් තමයි පේපර්ස් ටයිම් එකකට කරන්න කියන්නේ. ගැලුප්ස් පේපර්ස් නම් බලන්න. මේ පේපර්ස් කියන්නේ පේපර් කරනවා නිකන්. ඒවට යන්න ඕනේ කියන්නේ මේ කොයි පන්ති හරි කමන්නේ මේ පේපර් ක්ලාස් යන්න ඕනේ. නැත්නම් මේ ඒ කියන්නේ ලකුණු කීයාවක් කමන්නේ. එතකොට ටිකක් ලකුණු අපිට අඩුයි කියලා දැනෙද්දී හරි ටික ටික වැඩ කරනවානේ. මුලින් 15 යායෝ. ඊට පස්සේ 33යි අන්තිමට ඉන්නේ 52යි. මේ කොහොමත් මේ පන්තිල ගොඩක් සර්ලගේ පේපර්ස් මේ විභාගයට අමාරු ඒවා දෙන්නේ. ඒක මේ දරේ දුන්නේ නම් හිතා ගන්න බෑ අමාරු පේපර්. ඉස්කෝලේ ගනම් ඉස්කෝලේ වලත් මං හිතන්නේ ගොඩක් ඒ වගේ අමාරු ඒවා දෙන්නේ. ඉස්කෝලේ ඔක්කොම කරා ඕගනික් පාර්ට් එක අතහැරියා. දෙකේම. ඕගනික් මං ඔක්කොම ටික කරලා තියෙන්නේ. මට පරිවර්තන තමයි සෙට් උන්නේ. මේ මං තම පරිවර්තන වීඩියෝ වලට ගොඩක් එව්වෙත් නෑනේ. පරිවර්තන කරන්න කියලා තියෙන්නේ පාර්ට් දෙක මතයි පරිවර්තනය වල තීරුන්නේ. පරිවර්තන කරන්න මේ ඔක්කොම තියරි ටික හරියට දැනගන්න ඕනේ. ඒ කියන්නේ විභාගෙදී මේක සෙක්ෂන් එකකින් කියලා අහන්නේ නෑනේ. ඉන්නේ ඔක්කොම. එතකොට ඔක්කොම ඕනේ. එතකොට ප්‍රතික්‍රියා ඔක්කොම ටික මතක තියනත් ඕනේ. යාන්ත්‍රත් ඕනේ. මොකෝ අර නිකන් මවාගෙන නිකන් චිත්‍රයක් අඳිනවා වගේ හැම බෑ. පැල්ඩොට් සංගායනේ එහෙම කරද්දී මේ දැන් පියවර ගන්න හදන්නත් තිබේ තියෙනවා. ඔව් සමහර ඒවා එහෙම කියනවා පියවර 7කට අඩුවෙන් ඕනේ. සමහර ඒවා කොටු දාලාත් දෙනවනේ. පුරවන්න කියලා. මේ එතකොට මම මේ හැම ප්‍රශ්නයක්ම ඒ කරලා තියෙන්නේ මේ වීඩියෝ ටික වලට හැමිට යන්න. ඕගනික් ඔක්කොම ටික කරලා තියෙන්නේ මේ ෆිසිකල් වල මේ පාර්ට් එකයි තව අර ද්‍රව වාෂ්පයකේ විතරයි වීඩියෝ හදන්න තියෙන්නේ. හරි. ඔය ටික ලිව්වා ඊට පස්සේ ලියන්න මේ අනුව කිසියම් අම්ලයක ඒ කරන පරිවර්තන මේ ආපහු කීප සැරයක් ක්ලාස් වල කරනවා ඉස්කෝලේ කරනවා මේ තනියම කරන්න පුළුවන් කියලා බලන්න ඕනේ ගෙදරත් ගිහිල්ලා. කීයට ටික පිළිවෙලට බලලා මේ අනුව කිසියම් අම්ලයක ආම්ලික ප්‍රබලතාව සමහර අවුල්වල මේ පරිවර්තන වලට වඩා අර හතරවෙනි ප්‍රශ්නේ අමාරුයි මේ සමායක වල. මොකෝ ඒකේ හඳුනා ගැනීමක් තියෙයි. ඒකේ ස්ට්‍රක්චර් එකක් බලන්න උත බුද්ධියකටම අවුල් යනවනේ. ඒකේ තියෙන ඔක්කොම ටික මම කරලා තියෙන්නේ ප්‍රශ්න තව කරන්න තියෙන්නේ.
මේ අනුව කිසියම් අම්ලයක ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන විට ඒට අනුරූපව සෑදෙන සමයුක්මක භස්මයේ භාෂ්මික ප්‍රබලතාව අඩු වේ. මේ එන්න අම්ලයේ ප්‍රබලතාවය වැඩි වෙද්දී ඒකේ මේ හැදෙන සමයුක්මක භස්මය කියන්නේ මේකේ. මේකේ ආම්ලිකතාවය වැඩි වෙනකොට ඒකේ භාෂ්මිකතාවය කියන්නේ අඩු වෙනවා. ආම්ලිකතාවය වැඩි මේකෙන් හැදෙන සමයුක්මක භස්මයේ භාෂ්මිකතාවය කියන්නේ අඩු වෙනවා. මේකේ ඊට වඩා වැඩි. ඒකේ හැදෙන සමයුක්මක භස්මයේ ඊට වඩා මේ දුර්වලම අම්ලයෙන් හැදෙන සමයුක්මක භස්මයේ භාෂ්මිකතාවය වැඩි. හරි ඊළඟට අන්තිම තියරි එක මේ ඔය වාදවල ලුයිස් වාදය. මේක නම් කලිනුත් අර දෙවෙනි පාඩමේදීම කියලා තියෙයි මේ නමින් කියලා නැති වුණාට. ඊළඟට කියන්නේ ඇත්තේ එකසර යුගල් මේ සැරේ අර ඉනෝගනික් වල ආපු ප්‍රශ්න ටිකක් අමාරුයි මේ මොනවාද කර්මාන්ත වල ආවේ අර ගැලීම් සටහන් දීලානේ 2018 ඒ වගේක් ආවේ මේ ඊට අමතරව අර KPKC වල ගාන ලේසි එකක් ඇවිල්ලා තිබ්බේ මට ඔක්කොම මතක නැහැ මම උඩින් බැලුවා එක සැරේ ඔව් ඒ ප්‍රශ්නේ ලේසි සාමාන්‍යයෙන් ඒ පාඩමේ ගොඩක් අවුරුදු ප්‍රශ්න ලේසි මේ මුලින්ම කරන එක නේ හින්දා ළමයිනුත් ගොඩක් කරනවා ඊට පස්සේ අනිත් ෆිසිකල් ප්‍රශ්න නම් ගොඩක් වෙලාවට අමාරුවක් අහන්නේ PH හරි KSP හරි KSP ලේසි PH වලට ඒක තියරි අරුනේ මේක නම් තියරි වෙන ගොඩක් තියෙන්නේ මේකේ තියරි වෙඩ් එක නිසා තමයි ගොඩක් ළමයි අතාරින්නේ ඒත් අර 2017 කොහෙද මේකෙන් ආවා ස්ට්‍රක්චර් එක එතකොට මේ ස්ට්‍රක්චර් එක අවතින් ලකුණු පහක්ම තියෙනවානේ ඒ හින්දා අතාරින්න හොඳ නැහැ ඒක හාල් තිබෙත්තර මේ දුබ්බල අම්ලයක හරි දුබ්බල භස්මයක හරි pH වෙලා එහෙම. ඒ කියන්නේ ඒකේ අන්තිම කැලල වගේ ටිකක් අමාරු කැලලක් තිබ්බේ. මුල් පාර්ට් ටික සාමාන්‍යයෙන් මේ බේසික් ටික දැනගත් කරන්න පුළුවන්. එකසෙරුගල් ප්‍රදානය කළ හැකි ඕනෑම අණු හෝ අයනික ප්‍රභේදයක් ඊළඟ වචන පාඩකින් භස්මයක් අපෝ සාමාන්‍ය පාඩිය ලියන්න එකසරුගල් දෙන්න පුළුවන් කෙනෙක් භස්මයක් කරනවා. ඒ වගේ ලුයිස් භස්ම කියන්නේ ඇමෝනියා වගේ ඒවා. ඒවා ලුයිස් භස්මයක් වන අතර එකසරුගල් ප්‍රතිග්‍රහණය කළ හැකි ඒ කියන්නේ ගන්න පුළුවන් කට්ටිය එකසරුගල් ප්‍රතිග්‍රහණය කළ හැකි අනික ප්‍රභේදය ලුයිස් භස්මයක් කරන අතර මෙතන භස්මයක් කියලා නිකන් කියන්න මේ ලියන්න ලුයිස් භස්මයක් තමයි මේ අර්ථ දක්වීමෙන් මෙහෙම කියලා දෙන්නේ. භස්මයක් වන අතර අර ලුයිස් කෙනෙක් නා හොයාගත්ත මේ තමයි ලුයිස් භස්ම ලුයිස් අංග කියලා කියන්නේ. භස්මයක් වන අතර එකසර උගල් ප්‍රතිග්‍රහණය කළ හැකි ඕනෑම අණු හෝ අයනික ප්‍රභේදයක් අම්ලයක් ලෙස සැලකේ. වෙනම තරුවක් දාලා මෙම අම්ල හා භස්ම ලුයිස් අම්ල හා ලුයිස් භස්ම ලෙස ද නම් කරයි. ඊට පස්සේ ලුයිස් අම්ල කියලා මේ සෙට් එක ලියා ගන්න. ඉස්සරහින් හරි පහලින් හරි කමන්නේ. BCl3 මේවා කරේ ස්කාක්ෂික දේ. ඒ හින්දා එයාලට ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. BF3 ඊළඟට
දාන්න උදාහරණ AlF3 AlCl3 මේකට ඩයිමයක් එහෙම හදන්න තව මේ වගේම අණුවක් එක්ක එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ තියෙන නේකින්ද පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. ඊළඟට Cu2+ මේව ගැන උගන්වනවා මේ අර ඇමීන් සංකීර්ණ එක්ක සංකීර්ණයම උගන්වන්නේ D බ්ලොක් එකේ. එතකොට මෙයාලා ජලයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ගන්නවා, ඇමෝනියා වල තියෙන ඉලෙක්ට්‍රෝන ගන්නවා. Cu2+ Mn2+ ඒ වගේ ආයන. Cr3+. ඊළඟට මේ ටික ඇති. ඊළඟට ලුයිස් බස්ම ටික ලියාගමු. ලුයිස් බස්ම ඉතින් එකසට දෙන්න පුළුවන් කට්ටිය. එකසට තියෙන කට්ටිය ඇමෝනියා H2O RNH2. ඒ කියන්නේ ඇමෝනියා වල එක H එකක් ඉවත් වෙලා R කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච එක. ඒ කියන්නේ ඇමීනිය. මේකේ R කාණ්ඩ දෙකක් තියෙන හින්දා එක ප්‍රාථමික ඇමීනියක්. ඕකේ ඕගනික් වල උගන්වනවා ඇමීනිය වලින්. R කාණ්ඩ එකක් තියෙන එක ප්‍රාථමික ඇමීනියක්. R කාණ්ඩ දෙකක් තිබ්බොත් ද්විතීක. R කාණ්ඩ තුනක් නම් තෘතීක. ඊළඟට Cl- මෙතනින් ලියන්න. හොඳ ඒ ටික. ඒවා මේ ලුයිස් බස්ම තමයි මේ සිට් එක මකලා. මේවත් ලුයිස් බස්ම තමයි Cl- Br- ඔයා දිගටම යන්න. cyanide Cn- OH-. ඊට පස්සේ වෙනවා මෙන්න මේ රියැක්ෂන් දෙක දාගන්න. Cu2+ එක්ක ඇමෝනියා අණු 4ක් සෙට් වෙලා හදනවා මෙන්න මේ සංකීර්ණය. මේ සංකීර්ණය නිල් පාටයි. D ගොනේ දුගන්නන්නේ මේක නිල් පාටයි. ගොඩක් වෙලාවට පාස් පේපර්ස් වල මේ ওই සංකීර්ණ සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒක වස්මයක්ද? වස්මයි. මේකේ ඇමෝනියා කියන එක ලුයිස් බස්මයක් වෙනවා. මේක ලුයිස් අම්ලයක් වෙනවා. ඒ දෙක ක්‍රියා කරලා මෙන්න මේ සංගත සංකීර්ණය හදන්නේ. ඕක මේ D ගුණය දුගන්නවා. D ගුණෙත් ඔක්කොම සියයට කරලා තියෙන්නේ. මේ ඔයාලට වීඩියෝ ටික එවන්න. අර ප්ලේලිස්ට් පිටු මේ වගේ. එතකොට ඔයාලට එපා වෙනනේ. ඒකින් තමයි ගොඩක් වීඩියෝ පොඩි පොඩි ඒවා තියෙන. විනාඩි 10 වගේ. අර පැය භාගයක් විතර තියෙනවා ටිකක්. අමාරුයි බලන්න. ඊළඟට මේකක් දාගන්න. ඒ කියන්නේ අම්ලයි බස්ම එක කරන මේ රියැක්ෂන් එළියට එන්නේ. cyanide කැරි 6ක් එක්ක FeCN6 මෙතන 6යි. එතකොට ඍණ 6යි. මෙතන ධන දෙකක් වෙන්න ඕනේ. සමස්ථාරෝපණය මේකට ඍණ 4යි. එතකොට ඍණ 6යි ධන 2යි. O-. බලන්නකො දෙපැත්ත ගානට ආරෝපණත් වෙනස් වෙනවා. මෙතන ධන 2යි. මෙන්න ධන 2යි. මෙතන ධන 2යි. මෙතන ඍණ 6යි. එතකොට ඍණ 4යි මේ පැත්තේ. එතකොට එහා පැත්තේ ඍණ 4ක් සෙට් ඕනේ. එතකොට මෙතන ඍණ 1යි මේකේ ආරෝපණය. එතකොට ඍණ 6යි. මෙතන ධන 2යි. ඍණ 6යි ධන 2යි ඍණ 4යි. ඒ සමස්ත ආරෝපණය තමයි එළියට සෙට් වෙන්නේ. ඒක මම නිකන් දැනුමට කිව්වේ. ඔය D ගුණෙදි මේ මම පැහැදිලි කරනවා කියන්නේ. ඊටසේ ප්‍රශ්න ටිකක් තියෙන්නේ මම ඒක මේ ටියුට් එක ගහලා තියෙන්නේ මේ ඊළඟ තියරිටියක් කරලා මේ ටික කරමු. ඊළඟට ලියන්න මාතෘකාව ජලයේ අයනික ගුණිතය. දැන් ඉන්න තමයි පාඩම මේ අර හොඳම කැලේ වල තියෙන්නේ දැන් ඉන්න. හරියට පාඩම පටන් ගන්නේ නැහැ. ජලයේ මේ ටික මේ බේසික්ලි ජලයේ අයනික ගුණිතය. මේ ටික ලියුවා නේද? ඔව්. ජලයේ අයනික ගුණිතය. ජලයේ අයනික ගුණිතය. KCKP වලට නම් මේක තියෙද්දි ඒ වුණාට මේ ඒක තරම් මේ පාඩම වැඩි අදින්නේ නැහැ. ජලයේ අයනික ගුණිතය. ඒකට ලියන්න. ජලයේ අම්ලයක් ලෙස මෙන්ම ජලයේ අම්ලයක් ලෙස මෙන්ම ජලයේ අම්ලයක් ලෙස මෙන්ම බෂ්මයක් ලෙසට අම්ලයක් ලෙස මෙන්ම බෂ්මයක් ලෙසද ක්‍රියා කරයි.
ඊට පස්සේ අනුමාත්‍රිකාවක් ආම්ලික ස්වභාවය. ඒ කියන්නේ ජලයේ ආම්ලයක් විදිහට වැඩ කරන අවස්ථාව. ආම්ලික ස්වභාවය. ආම්ලික ස්වභාවය. ඒක පිළියන්නේ. ජලයට වඩා බාෂ්මිකතාවෙන් වැඩි ප්‍රභේදයක්. ජලයට වඩා බාෂ්මික ලක්ෂණ වැඩි එක්කෙනෙක් එක. බාෂ්මිකතාවෙන් වැඩි ප්‍රභේදයක් සමග ක්‍රියා කරන විට ජලයේ අම්ලයක් උස හැසිරේ. ජලයට වඩා බාෂ්මිකතාව වැඩි එක්කෙනෙක් එක්ක රියැක්ට් කරලා තමයි එයා අම්ලයක් විදිහට වැඩ කරන්නේ. ජලයට වඩා ඇමෝනියා වල බාෂ්මිකතාව වැඩි. එතකොට ඒ හින්දා ඒ අවස්ථාවේ ජලය අම්ලයක් විදිහට වැඩ කරනවා. මේකෙදි මේක H+ එකක් දෙනවා. අම්ල කියන්නේ H+ දෙන කට්ටිය. එතකොට ඇමෝනියම් අයන හැදෙනවා. ඊට අමතරව OH- හම්බෙනවා. බෙදාගන්න. මේක අම්ලය, මේක බාෂ්මය, මේක H+ එක ඉවත් කරපුවම ලැබෙන්නේ මේක සමයුක්මක බාෂ්මය වෙනවා. ඔයා ලියන්න දිගට මම කිව්වේ මේක සමයුක්මක බාෂ්මය. මේක සමයුක්මක අම්ලය. H+ එක ඉවත් කරපුවම ලැබෙන සමයුක්මක බාෂ්මය. ඊට පස්සේ අනිත් මාතෘකාව ආම්ලික ස්වභාවය කියලා තමයි ඔය සෙට් එක ලියුවේ. ඊළඟට බාෂ්මික ස්වභාවය. ඒ කියන්නේ ජලයේ අම්ලයක් විදිහටයි බාෂ්මයක් විදිහටයි ආකාර දෙකම වැඩ කරනවා කියලා. ඊළඟට බාෂ්මික ස්වභාවය ජලයට වඩා බාෂ්මික ස්වභාවය කියලා මේවා දැන් සමයුක්මක මේ සමයුක්ම බාෂ්ම කියලා මේ බෝඩ් එක බලන්න නැතුව අර මේ හිතලම කියන්නේ. ඊළඟට බාෂ්මික ස්වභාවය ඒක කියන්නේ ජලයට වඩා ආම්ලිකතාවයෙන් වැඩි ප්‍රභේදයක් සමග අයිය මේකේ H2O බස්නේ මේක H2O අම්ලය වෙන්නේ. මොකෝ මේ H2O වලට වඩා ඇමෝනියා බාෂ්මිකතාවයෙන් වැඩි. එතකොට අපි කිව්වේ මේ තමන්ට වඩා බාෂ්මිකතාවයෙන් වැඩි එක්කෙනෙක් ක්‍රියා කරද්දී මේ අම්ලයක් විදිහට තමයි ජලය හැසිරෙන්නේ කියලා. එතකොට මෙයා අම්ලයක් නිසා තමයි මෙයා H+ එක දෙන්නේ. ඇමෝනියා දෙන H+ කියන්නේ ඇමෝනියම්. එතකොට ඒක OH- බවට තමයිපත් වෙන්නේ. අපි අර කිව්වනේ මේ මොනවද? නෑ ඒ තියරි මෙතන කරපෙන්නේ නෑ. එහෙම කොහොමද? හරි ඊළඟට බාෂ්මික ස්වභාවය. ඒ කියන්නේ දැන් H බාෂ්මිකතාවයෙන් වැඩි කියන්නේ. ඒ කියන්නේ මේකට වඩා H අනුගමන වැඩි නෑ. ඒ කියන්නේ මේකේ බාෂ්මික ස්වභාවය ගැන මේ දැනගන්න පුළුවන්. දැන් pH මේ වගේ එක pH අගයන් වෙනවනේ. එතකොට pH value එක තමයි මේ ඒක විචලනය වෙන්නේ. දැන් ඒ කියන්නේ බාෂ්මිකයි කියන්නේ මේකට H+ එක දෙන්නත් පුළුවන් ජලයේ. නැත්නම් OH- එකක් විතර එහෙම පිට කරන්නත් පුළුවන්. ඒක තව ඉස්සරහට ඉගෙන ගන්න එක තේරෙයි. ඒ කියන්නේ ජලයට වඩා ඇමෝනියා වල බාෂ්මිකතාව කියන ලක්ෂණය වැඩි. ඒ කියන්නේ මේකට බාෂ්මයක් විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට මෙයාට වඩා මෙයා බාෂ්මයක් විදිහට වැඩ කරන්න හැකියාව තියෙද්දි මෙයා අනිත් එක්කෙනා වෙන්නේ. මෙයාට බාෂ්ම කියන ජලයට වඩා ඇමෝනියා වල බාෂ්ම කියන වැඩේ එයා හොඳට කරනවා. එතකොට හොඳට කරන එක්කෙනාට තමයි ඒ අවස්ථාව හම්බෙන්නේ. එතකොට මෙයා අනිත් එක්කෙනා වෙනවා අම්ලේ වෙනවා. ඊළඟ බාෂ්මික ස්වභාවය ඒකට කියන්නේ H+ අයන ගැන OH- අයන ගැන මේ පාඩමේ ඉස්සර උගන්වනවා. එතකොට මේක අම්ලයක් විදිහට හැසිරුනේ මොකද මේක බස්මයක් විදිහට හැසිරුනේ මොකද කියලා මේ තේරෙනවා. බාෂ්මික ස්වභාවය ජලයට වඩා ආම්ලිකතාවයෙන් වැඩි.
ආම්ලිකතාවයෙන් වැඩි ප්‍රභේදයක් සමග ක්‍රියා කරන විට නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන් අර පිටින් H+ එකක් ඇමෝනියා ගන්න ගතිය වැඩි. ඒ කියන්නේ ඇමෝනියා H+ එකක් අරගෙන ඇමෝනියම් වෙන ගතිය වැඩි H2O H+ එකක් කරා H3O+ වෙන ගතියට වඩා. මොකෝ භස්මයක් කියන්නේ H+ ගන්න එක නේ. එතකොට ඇමෝනියා ඇමෝනියම්+ වෙනවා H+ එකක් අරගෙන මේක H+ එකක් කරන H3O+ වෙන්නේ. එතකොට මේක ඇමෝනියම් හදනට වඩා මේක H3O+ වෙන chance එක අඩුයි. ඒ හින්දා මේකට මේක භස්මයක් විදිහට වැඩ කරනවා. ජලයට වඩා ජලය ඒට වඩා ආම්ලිකතාවයෙන් වැඩි ප්‍රභේදයක් සමග ක්‍රියා කරන විට ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරලමින් ඒ කියන්නේ H+ අරගෙන භස්මයක් ලෙස ක්‍රියා කරයි. හැම පාඩේම කරේ මොකද්ද කියලා අවුට්ලයින් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ ටික තමයි කරේ. එතකොට ඒ වගේ තියරි ආපහු මේ මතකයි කියලා ඔයාලා සතියෙන් දෙකෙන් ආපහු මෙහෙ කරනවා. නැත්නම් ආපහු මේව නම් එහෙම ගොඩක් වාර ගණන් මමවත් පාඩම් කරලා නැහැ. අර ඉනෝගනික් වල ඕගනික් වලදී තමයි ගොඩක් වාරයක් පාඩම් කරලා තියෙන්නේ. මේව එකපාරක් තේරුම් ගත්තාම හරි හරිනේ. එතකොට ජලයට වඩා ආම්ලිකතාවයෙන් වැඩි එක්කෙනෙක් තමයි ඇසිඩික් කියන්නේ. එතකොට එයා භස්මයක් විදිහට වැඩ කරනවා. අම්ලය භස්මය. ඒකට භස්මය කියන්නේ H+ ගන්න එක්කෙනෙක්, අම්ලය කියන්නේ H+ දෙන එක්කෙනෙක්. ඇසිඩික් H3O+. අම්ලය H+ ඉවත් කරලා පස්සේ හැදෙන එක්කෙනා සමයුක්මක භස්මය වෙනවා. මේක භස්මය H+ ගත්තට පස්සේ හැදෙන එක්කෙනා සමයුක්මක අම්ලය වෙනවා. H+ එක ඉවත් කරාට පස්සේ අම්ලය හැදෙන එක්කෙනා සමයුක්මක භස්මය. ඕක මේ උදාහරණ කියලා ඒකට. ඔව් ඊට කලින් මේක ලිව්වා. දැන් මෙන්න කියන්නේ ජලයේ බාෂ්පික ස්වභාවය නේ හින්දම ආපහු එක ලියෙන්නේ. ඊළඟ වෙන මොකක්ද එක සම්බන්ධ නැහැ තරුවක් දාලා කියන්නේ. සංශුද්ධ ජලයේ සාන්ද්‍රණය පහත පරිදි සෙවිය හැකිය. H2O සාන්ද්‍රණය එතකොට කොටු අරහන දාන්නේ. ඒකේ ඝනත්වය ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් වලින් 1000. ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් 1000 තමයි. ඒකේ මෞලික මේ ස්කන්ධෙන් බෙදන්නේ. එතකොට ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා මේ කියනවා උත්තරේ 55.56. අර කෙමිකල් කැල්කියුලේෂන් වල හැම කරපුවම දිගටම ඕන නම් මේ පාඩම් වලට ෆිසිකල් වල ඔක්කොම ඒවට අවශ්‍ය නැහැ. ඉස්සරහත් කොටස් වලට. තරුවක් දාලා යන්නේ. ඝනත්වයේ උෂ්ණත්වය මත රඳාපවතින නිසා. ඒ උෂ්ණත්වය අඩු වැඩි කරද්දී අර පරිමාව වෙනස් වෙන්න පුළුවන් ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ පරිමාව වැඩි වෙද්දී ඝනත්වය අඩු වෙනවා. පරිමාව අඩු වෙද්දී
ඝනත්වය වැඩි වෙනවා. ඒ මේ ෆිසික්ස් වල ගන්න d සමාන m බෙදීම කියන්නේ. ඒකට රත් කරාට m වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි කරොත් ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඒකට v වැඩි වුණොත් මේක අඩු වෙනවා. සීතල කරොත් අණු ලං වෙනවා. ඒ කියන්නේ පරිමාණ අඩු වෙනවා. එතකොට මේක අඩු වුණොත් මේක වැඩි වෙනවා. උෂ්ණත්වය මොකද්ද? උෂ්ණත්වය මොකක්ද කියේ? ඝනත්වය උෂ්ණත්වය. මත රඳා පවතී කියලා කියන මත රඳා පවතී. උෂ්ණත්වය නියත විට ඝනත්වයද උෂ්ණත්වය නියත විට ඝනත්වයද උෂ්ණත්වය නියත විට ඝනත්වයද නියත වේ. ඊට පස්සේ මේ ජලයට KW කියලා අගයක් උගන්වනවා. මේක මේ මුලින්ම ලියන සමීකරණේ එච්චර තේරුම් ගන්න ගණන් ගන්න එපා. ඊට පස්සේ අදහස් තියෙනවා මේ ලික්විඩ් මේක ඉතා අඩුවෙන් වෙන ප්‍රතික්‍රියාව H3O plus AQ then OH minus ජල අණුව වෙන ජල අණුවකින් H+ එකක් කරන H3O+ වෙනවා. ඊට අමතරව H+ එක මෙයන් ගත්තාම H3O+ වෙනවා. ඊට පස්සේ OH- එකක්ම ලැබෙන්නේ. ඔන්න ඔය සම්පූර්ණ ලියා ගන්න. එතකොට මේකට Kc ලියන්න පුළුවන්. ඒ කියන්නේ සාන්ද්‍රණ පද වලින් සමතුලිතතා නියතය. මේක මේ මොනවද මෙවල් ඉගෙනුවා මේ සමතුලිතතාවය රසායනික සමතුලිතතාවයේදී මේ වගේට Kc ලියන හැටි උගන්වනවා. එතකොට Kc කියන්නේ සාන්ද්‍රණ පද වලින් C කියන්නේ concentration සාන්ද්‍රණ පද වලින් සමතුලිතතාවය නියතය. එතකොට ලවයට දාන්නේ ප්‍රතිඵල පැත්තය. මම ඒවා කියනවා මේ ප්‍රතිඵල පැත්තය තමයි ලවයට දාන්නේ. H3O+ ද්‍රව වලටයි වායු වලටයි විතරයි මේ Kc කියන එක මේ අර්ථ දක්වන්නේ. වැඩි කිරීම OH- මම කරා හරි බෙදීම H2O liquid වැඩි කිරීම H2O liquid. ඊට පස්සේ මේ දෙක මෙහාට ගෙනියනවා. ඒක H2O liquid වල වර්ග කියලා කියන්න පුළුවන්. මේ Kc වතාවක් H2O ලික්විඩ් වල වර්ගය කියන එක උෂ්ණත්වය නියතුණාම නියතයක්. අයියර අපි කලින් පොයින්ට් එකේදී කිව්වේ මේ උෂ්ණත්වය මත ඝනත්වය වෙනස් වෙනවා. එතකොට උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් ඝනත්වය වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට සාන්ද්‍රණයත් වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය නියත විට Kc එහෙමත් උෂ්ණත්වය මත තමයි නදාපන්නේ. Kc හැම සමීකරණ නියතයක්ම උෂ්ණත්වය මත නදාපනවා. උෂ්ණත්වය නියත විට මෙන්න මේ ගුණිතය නියතයක් වෙනවා. උෂ්ණත්වය නියත විට Kc වතාවක් මුලින්ම Kc KB උගන්වන්නේ මේකේම උගන්වන්නේ මේ පාර්ට් එකේදී H2O liquid මේකේ වර්ගය කියන එක අපි ඒ නියතේ K dash කියලා ගමු. Kc වතාවක් H2O liquid ඒක Kc dash වෙනවා. උෂ්ණත්වය නියතුණා මෙන්න මේ Kc dash වෙනවා. එතකොට මේ Kc dash කියලා මම නිකන් දැන් සුළු කිරීමට දැම්මේ. උඩින් මේ ටික ලියා ගන්නකො දැන්ට ඊට පස්සේ ටික කරා. Kc කියන්නේ C කියන්නේ concentration කියන්නේ. එතකොට එකකේ සාන්ද්‍රණය තමයි ගන්න ඕනේ. Kc ලියන්න පුළුවන් ද්‍රව වලටයි වායු වලටයි විතරයි. අර Kp කියලා උගන්වන එක මේ වායු වලට විතරයි. Kp වල P කියන්නේ ප්‍රෙෂර් වලින්. ආංශික පීඩන වලින් තමයි ලියන්න ඕනේ. මේ Kp Kc වල දීපන්නවා.
මේ පාඩේ මේ ළමයි සමහරවිට අර මේ ලඝු බලන්න බැරි වෙලත් අවුල් වෙනවා. මේ නැත්තම් තියරි වල අර මුලින්ම තියෙන ප්‍රබල ප්‍රශ්න වල හැම ලේසි pH යනවා. ඊට පස්සේ අර දුබල අම්ල වල එහෙම විගණනියත උගන්වනවා. දුබල ප්‍රශ්න වලත් විගණනියත තියෙනවා. ඒ කියන්නේ අර ඒවා සම්පූර්ණයෙන් කැඩෙන්නේ නැහැ නේ. එතකොට ඒ කැඩෙන ප්‍රෙෂර් එක හොයා ගන්න ඕනේ හරියට. එතකොට ඒවට අදාළ තමයි H+ ප්‍රමාණයක් ඒ ද්‍රාවණයේ තියෙන්නේ. ඒ වගේම මේ පොඩ්ඩක් අවුල් ගන්නවා. හරි. මේ ටික ඊට පස්සේ එතකොට මේ K dash කියන එක අපි KW කියලා කියනවා. එතකොට KW කියන එක සමාන වෙනවා මෙන්න මේ ගුණිතයට. මෙන්න මේ ගුලිය තමයි KW කියන්නේ. එතකොට ඒක මෙන්න මේකට සමාන වෙනවා. H3O plus AQ OH minus AQ මේක කොටු කරගන්න. හොඳයි. ඒක කෙලින්ම මේ MC වල කොහොමද මේක රචනාවල තෝරා ඔප්පු ගන්න කියලා තිබෙනවා. ඊට පස්සේ විශේෂ කරුණු කියලා ලියන්න. උඩේ ලියන්න ඕනේ. ඔව් මේක ලියන්න. මේ සෙට් එක ලිව්වා ඊට පස්සේ උඩේ. ඊළඟ විශේෂ කරුණු කියලා මේක කොටු කරගන්න. මෙම ජලයේ අයනීය ගුණිතය කියන්නේ KW. මෙම ජලයේ අයනීය ගුණිතය වරහණක්සේ කැපිටල් G පහලින් W. KW උෂ්ණත්වය මත පමණක් රඳා පවතින අතර ඒ KW වල වැලියු එක උෂ්ණත්වය මත විතරයි. අර KC KP වගේ තමයි. ඒවත් උෂ්ණත්වය මත විතරයි වෙනස් වෙන්නේ. මත පමණක් රඳා පවතී. එනම් ද්‍රාවණය ආම්ලික වීම ඒ කියන්නේ ද්‍රාවණය ඇසිඩික් වුණත් ආම්ලික වීම බාෂ්මික වීම හෝ උදාසීන වීම මත තීරණය නොවේ. අයනීය ගුණිතය කියන්නේ උෂ්ණත්වය මත විතරයි රඳා පවතින්නේ. ද්‍රාවණය ආම්ලික වේවා, බාෂ්මික වේවා, උදාසීන වේවා ඒකට මේ බලපෑමක් වෙන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න. එතකොට සෙල්සියස් අංශක 25 දී එන්තල්පියත් සෙල්සියස් 25 සම්මත උෂ්ණත්වය විතරත් सेल्सियस में 25 दी वायु वल्दी है सेल्सियस बिंदु तमा समुष्ण पे सेल्सियस में 25 दी जले H3O+ सांद्रणे මේක මතක තියෙන්න ඕනේ. ජලයේ H3O+ सांद्रණය 25 දී H3O+ सांद्रණය කියලා දාලා සමානයි ඒ ඡේදෙට. හොඳේ අප වෙන ලියන්න ඕනේ. ඒක වැඩි කිරීම 10/7යි सांद्रණය ගන්න දෙමිටරට මවුල. ඔන්න ඔය सांद्रණය තමයි තියෙන්නේ. කියන්නේ පොඩි सांद्रණයක්. ඔන්න වගේ වේ. ඔන්න වගේ වෙනවා. ඊට පස්සේ ඒකටම හරි වෙනුම්ත පොඩ්ඩක් කමන්නේ. ඒ අණුව සෙල්සියස් 25 දී KW වල අගය එක වැඩි කිරීම 10^14යි මවුල වර්ග dm-6 වේ. H3O+ සාන්ද්‍රණය 25 දී මෙන්න මෙච්චරක් වෙනවා. එතකොට KW කියන්නේ H3O+ සාන්ද්‍රණයේ වතාවක් OH- සාන්ද්‍රණය. ඔයාලා දන්නවා H3O+ සාන්ද්‍රණය OH- සාන්ද්‍රණය සමානයි. ස්ටොයිකියමික් සෙට් එකට එකයි. එතකොට මෙන්න මේක මේ ගුණ කිරීම කරන්නේ. එතකොට 10 එහෙම දෙයක් ගුණ කරපුවාම ඒ දෙක අර මේ දර්ශක එක්ක අහුවලා 10/14ක් වෙනවා. ඊළඟට ඔය KW උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ කියලා ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ලියන්න උෂ්ණත්වය සමග KW වෙනස් වීම.
අපි මේක අර ඔප්පු කරලා ජල අණු දෙකක් දාලා මේ ලිව්ව ප්‍රතික්‍රියාව ඒක ජල අණුවක් දාලා ලිව්වොත් H+ OH- කියලා ලියන්න ඕනේ. ජල අණු දෙකක් දැම්මොත් තමයි H3O+ OH- කියලා ලියන්න ඕනේ. H+ කියන්නේ H3O+ කියන්නේ එකක්. මේ pH value. H+ දාන්න කියන්නේ තමයි H+ කියන H3O+ කියන එකයි දෙකම පාවිච්චි කරන්නේ. මේක කියන්නේ H2O මේක දුබලව වෙන එකක් සම්පූර්ණයෙන් වෙන්නේ H+ AQ then OH- මේක ඉදිරි ප්‍රතික්‍රියාව. H2O වලින් H+ OH- හදන ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශ්‍යකයි. ඒ කියන්නේ ඩෙල්ටා H බිඳුවට වඩා වැඩි. මේකට Q විතරක් ගහලා යන තාප අවශ්‍යකයි. තාප අවශ්‍යකයි. මේකට විතරක් ගහලා යන තාපදායකයි. H+ OH- වලින් H2O එන එක තාපදායකයි. අරක තාප අවශ්‍යකයි. ඩෙල්ටා H දාන්න. ඔයාලගේ රිසෝස් බුක් එකේ KSP වලට එම මේ හොඳ ගාරන්ටියක් තියෙයි. මොනවද මේව ශක්ති විද්‍යාව නම් ඇත්තට හොඳ ගාරන්ටි නැහැ නිකන් බේසික්ම ගාරන්ටියක් තියන්නේ. අරකේ මේ හොඳ ගාරන්ටියක් තියෙයි. මම KSP කරානේ මේ වීඩියෝ එක. එතකොට ඒ ටික බැලුවේ. ඔය ප්‍රතික්‍රියාව දාලා ඊට පස්සේ ලියන්න. අපි උෂ්ණත්වය වෙනස් වීම ගැන මාතෘකාව ලිව්වේ. තරුවක් දාලා ලියන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි කරන විට උෂ්ණත්වය 25ට වඩා වැඩි කරන විට ඒ කියන්නේ 10න් 7ක් තියෙන වැලියුම් එකේ තියෙන උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වයට වැඩි කරන විට ඒ අර්ථය ලියන්නේ උෂ්ණත්වය වැඩි කරන විට මේ දෙයක් ගන්න.